ආයුබෝවන් උසස් පෙළ රසායන විද්‍යාව 12 ශ්‍රේණිය තවත් පාඩමක් සඳහා සියලුම දරුදරයන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබට මතක ඇති මම පසුගිය පාඩම යටතේදී ආවර්තිතා වගුව ගොඩනැගීම සහ නූතන ආවර්තිතා වගුව සම්බන්ධයෙන් ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක් විස්තර කරා. එම කොටසේම දෙවැනි කොටස වශයෙන් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මූලද්‍රව්‍යවල ආවර්තිත ගුණ. ඒ යටතේදී මම බලාපොරොත්තු වෙනවා ආවර්තිතා වගුවේ පවතින මූලද්‍රව්‍ය වලට අදාළව ප්‍රධාන ගුණයක් සවිස්තරාත්මකව ඔබට පැහැදිලි කිරීමට. මෙහිදී මූලික වශයෙන් අපි සාකච්ඡා කරනු ලබනවා මේ නිවාරක ආචරණය එහෙම නැත්නම් ආවරණ ආචරණය කියන්නේ මොකක්ද කියන එක සහ එය විචලනය වන්නේ කොහොමද කියන එක සහ එම ගුණය අනිකුත් පරමාණුක ගුණ සඳහා බලපාන ආකාරය. ඒ යටතේදී පරමාණුක අරය සහ එහි විචලනය සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මීට පෙර පාඩම සඳහා ඔබේ අවධානය සුළු මොහොතකට යොමු කරන්නම්. මේ පාඩමේදී අපි ඉගෙන ගත්තා ආවර්තිතා වගුව සම්බන්ධයෙන් ආවර්තිතා වගුව ගොඩනැගී තිබෙන ආකාරය, ආවර්තිතා වගුවේ කාණ්ඩ, ආවර්ත, ගොනු ඒ සියල්ලක් අපි අධ්‍යයනය කරා. ඒ වගේම ආවර්තිතා වගුව තුල පවතින ලෝහමය මූලද්‍රව්‍ය, අලෝහමය මූලද්‍රව්‍ය, ලෝහාලෝහ, උභයගුණී ලෝහ ආදී ගැන අපි අධ්‍යයනය කරා. ඒ වගේම ආවර්තිතා වගුව තුළ පවතින මූලද්‍රව්‍යවල භෞතික අවස්ථාවන් පිළිබඳ අපි අවබෝධයක් ලබා ගත්තා. වැඩි ප්‍රමාණයක් මූලද්‍රව්‍ය ඝන වශයෙන් පවතිනවා. ඊට අමතරව ද්‍රව තත්ත්වයේ පවතින මූලද්‍රව්‍ය දෙකක් පවතිනවා. අනිකුත් මූලද්‍රව්‍ය කිහිපයක් වායුමය අවස්ථාවේ පවතිනවා කියන දේ. ඔබට මම නැවතත් එම ආවර්තිතා වගුව පිළිබඳ ඉතාමත් සුළු හැඳින්වීමක් සිදු කරහොත් ඔබට පේනවා මේ නූතන ආවර්තිතා වගුව අපිට මේ ආකාරයට නිරූපණය කරාම මා පැහැදිලි කළ පරිදි ඔබට මේ විවිධ වර්ණ වලින් මා පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ ඒ ආවර්තිතා වගුවේ විවිධ ගොනු S ගොනුව ඊට අමතරව නිල් පැහැයෙන් ඔබට නිරූපණය වෙනවා P ගොනුව D ගොනුව සහ F ගොනුව. ତර මේ ආකාරයට අපිට මේ ආවර්තිතා වගුවේ ගොනු හඳුනා ගන්න පුළුවන්. ඒ ගොනු වලට අයත් කාණ්ඩ සඳහා භාවිතා කරනු ලබන විවිධ නම් අපි සාකච්ඡා කරා පසුගිය පාඩම යටතේදී ශාර ලෝහ, ශාර පාංශු ලෝහ, ඊට අමතරව 18 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු මූලද්‍රව්‍ය කාණ්ඩය, හැලජන, චල්කෝජන ඒ ආදී වශයෙන් කාණ්ඩ සඳහා භාවිතා කරන නම් කිහිපයක් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඊට අමතරව අපි D ගොනුව සහ F ගොනුව පිළිබඳ සුළු හැඳින්වීමක් සිදු කරා. ඒ වගේම මේ F ගොනුවට අයිති වෙන මූලද්‍රව්‍ය ලෙස අපි හඳුනාගත්තේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයේ ලිවීමේදී F උපශක්ති මට්ටමට අවසාන ඉලෙක්ට්‍රෝන ගමන් කරනු ලබන මූලද්‍රව්‍ය. හැබැයි මේ F ගොනුවට අදාළ මූලද්‍රව්‍ය ශ්‍රේණි දෙක සැලකුවොත් අපි මේ පළවෙනි මූලද්‍රව්‍ය ශ්‍රේණිය ලැන්තනම් වලින් පටන් ගන්න ලබන මේ මූලද්‍රව්‍ය ශ්‍රේණිය ලැන්තනයිඩ් ශ්‍රේණිය විදිහට හඳුන්වනු ලබනවා. ඒ වගේම ඇක්ටීනියම් වලින් පටන් ගන්න ලබන මූලද්‍රව්‍ය ශ්‍රේණිය නැත්නම් ඒ මූලද්‍රව්‍ය පේලිය ඇක්ටිනයිඩ් ශ්‍රේණිය විදිහට හඳුන්වනවා. මෙම මූලද්‍රව්‍ය අන්තකාන්තරික ලෝහ වශයෙන් සලකනු ලබනවා. එතකොට D ගොනුවේ පවතින මූලද්‍රව්‍ය ආරම්භයේදී ඒවට මුලින්ම ලබා දුන්නේ ආන්තරික ලෝහ කියන නම. නමුත් D ගොනුව තුලත් ආන්තරික ලෝහ ගණයට අයිති නොවන ලෝහ කීපයක් පවතිනවා. ඒ ඔබ අකාබනික රසායනයේදී වැඩිදුර අධ්‍යයනය කරයි. එතකොට පොදුවේ ගත්තොත් අපි S ගොනුව, P ගොනුව, ඒ ගොනු දෙක අපි පොදුවේ කතා කරනවා නියෝජිත මූලද්‍රව්‍ය විදිහට නැත්නම් ආන්තරික නොවන මූලද්‍රව්‍ය විදිහට. ඊට අමතරව D ගොනුව, D ගොනුවේ බහුතරයක් ලෝහ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස සැලකෙනවා. F ගොනුවට අයිති ලෝහ අන්තක් ආන්තරික ලෝහ විදිහට සැලකෙනවා. ඔබ සමහර විට ආවර්තිතා වගුවලදී මේට වඩා ඉතා සුළු වෙනස්කමක් සහිත වගු දකින්නට පුළුවන්.
සමහර විට ඔබ වගුවලදී දකි සමහර පොත්වලදී හෝ ඔබ අන්තර්ජාලයේදී මේ කරුණු සොයා බැලීමේදී සමහර විට දකින්නට ඔබට පුළුවන් මේ ලැන්තනම් සහ ඇක්ටිනියම් කියන මූලද්‍රව්‍ය දෙක සමහර වගුවල ඩී ගොනුව යටතටත් නිරූපණය කරලා තියෙනවා. එතකොට ලැන්තනම් වලින් පසුව පරමාණු ක්‍රමාංකය 58 සිට ඉදිරියට මූලද්‍රව්‍ය 14ක් F ගොනුවට දක්වලා තියෙනවා. සමහර අවස්ථාවලදී. ඒ වගේම ඇක්ටිනියම් කියන මූලද්‍රව්‍ය D ගොනුව යටතේ දාලා එතනින් පස්සේ තියෙන මූලද්‍රව්‍ය 14 F ගොනුවට දක්වලා තියෙනවා. නමුත් වර්තමානයේ වන විට ආවර්තිතා වගුව සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරලා බලනකොට වැඩි පිරිසක් පිළිගන්න ක්‍රමයේ යටතේදී ඒ කියන්නේ IUPAC ක්‍රමයේ වගේම අපි ගත්තොත් ආවර්තිතා වගුව සම්බන්ධයෙන් ගොඩාක් සංශෝධන සහිතව ඉදිරිපත් වෙලා තියෙන ආවර්තිතා වගු අධ්‍යයනය කරාම එක ආකාරයක් තමයි මේ IUPAC ආවර්තිතා වගුව. ඊට අමතරව අපි කතා කරන Royal Society of Chemistry කියන නැත්නම් රසායන විද්‍යාව පිළිබඳ බ්‍රිතාන්‍ය සංගමය මගින් පළ කරන වගු අපි පරිශීලනය කරලා බැලුවාම ඒවැදී මේ මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංක 71 සහ 103 කියන මූලද්‍රව්‍ය මේ මූලද්‍රව්‍ය D ගොනුව යටතේදී වර්ගීකරණය කරන්න පිළිගෙන තියෙනවා. ඒක නිසා අපිට මේ වගේ වගුවක් නූතන ආවර්තිතා වගුව විදියට සලකන්න පුළුවන්. ඒ කරුණ මම විෂය නිර්දේශයට අයත් නොවුනත් යම්කිසි ආකාරයක ඔබට කුතුහලයක් හෝ නැත්නම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙයි කියන අදහසින් කිව්වේ මේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම අපි විෂය නිර්දේශයේදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ විදිහ ආවර්තිතා වගුවක් සැලකුවාම ඒ ආවර්තිතා වගුවේ හඳුනාගත යුතු විශේෂිතම දේවල් ටික මම පසුගිය පාඩමේදී ඔබට පැහැදිලි කරා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ කාණ්ඩ වශයෙන් මූලද්‍රව්‍ය නම් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනි කියන එක. විශේෂයෙන් S සහ P ගුණ වලට අයත් මූලද්‍රව්‍ය. ඒ වගේම තමයි මේ ආවර්තිතා වගුව කිසිම වෙලාවක ඔබ කටපාඩම් කළ යුතු දෙයක් නෙමෙයි. ඔබ මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඕනෑම මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය උදාහරණයක් වශයෙන් අපිට ඉතාමත් තාර්කිකව මේකෙදි ලබා ගන්න පුළුවන්. ඔබට අවබෝධයක් තියෙනවා නම් මේ ආවර්තිතා වගුවේ පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 2යි දෙවෙනි සහ තුන්වෙනි ආවර්තවල මූලද්‍රව්‍ය 8 බැගින් පවතිනවා. ඊට පස්සේ 4 සහ 5 ආවර්තවල මූලද්‍රව්‍ය 18 බැගින් තියෙන්නේ 6 සහ 7 මූලද්‍රව්‍ය 32 බැගින් තියෙන්නේ කියලා අපිට ඕනෑම අවස්ථාවක ඕනෑම මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකයක් අපිට අවශ්‍ය වෙලාවක ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම ලිතියම් වලින් පටන් ගත්තොත් මෙතන පරමාණු ක්‍රමාංකය 3යි. ලිතියම් වල ඉඳලා ලිතියම් තියෙන දෙවෙනි ආවර්තය ඊළඟ ආවර්තයේ සෝඩියම් මේ කාණ්ඩේ එනකොට මූලද්‍රව්‍ය 8ක් පහු කරගෙන එන නිසා පරමාණු ක්‍රමාංකය 8කින් වැඩි වෙන්න ඕනි. මෙතන. එතකොට 11ක් වෙනවා සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය. එතනින් පස්සේ තුන්වෙනි ආවර්තයේ සෝඩියම් වලින් පස්සේ අපි හතරවෙනි ආවර්තයේ පොටෑසියම් වගේ එකක් සැලකුවොත් එතනදී තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය 8ක් නිසා 19ක් වෙනවා 8ක් එකතු වෙන්න ඕනේ. හතරවෙනි ආවර්තයේ සැලකුවොත් හතරවෙනි ආවර්තයට යනකොට D ගුණයේ මූලද්‍රව්‍ය එකතු වෙන නිසා තවත් මූලද්‍රව්‍ය 10ක් එකතු වෙනවා. එහෙනම් මෙතන ඉඳලා අපි රුබීඩියම් වලට එනකොට මූලද්‍රව්‍ය 18ක වැඩිවීමක් තියෙන්න ඕනේ. එතකොට 19ට 18ක් එකතු වෙලා මෙතන රුබීඩියම් වල 37ක් වෙනවා. ඊට පස්සේ රුබීඩියම් වල ඉඳලා මේ පස්වෙනි ආවර්තයේ නැවතත් D ගුණයේ මූලද්‍රව්‍ය පවතින නිසා එතනදිත් මූලද්‍රව්‍ය 18ක් එකතු වෙනවා. එතකොට 37යි මෙතන උදාහරණයකට ගත්තොත් මේ cesium කියන මූලද්‍රව්‍යයේ අපි පරමාණු ක්‍රමාංකය ඔබ දැන නොසිටියත් ඔබට මේ ආකාරයට ඒ මොහොතේදී පරමාණු ක්‍රමාංකයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන පරමාණු ක්‍රමාංකය 55යි. මෙතන දැන් 6 වෙනි ආවර්තයට ආවට පස්සේ D ගුණුවට අමතරව F ගුණුවත් පවතිනවා. දැන් මේ ඉදිරිපත් කරලා තියෙන ආවර්තිතා වගුවේ දීර්ඝාකාරය නොවේ මේ මූලද්‍රව්‍ය 14 මෙතෙන්ට සම්බන්ධ වුණත් මේ ආවර්තිතා වගුව දීර්ඝ වෙනවා. ඒ කියන්නේ තවත් මූලද්‍රව්‍ය 14ක් එකතු වෙනවා. එහෙනම් මෙතනින් අපි ඊළඟ මූලද්‍රව්‍ය සැලකුවොත් එහෙම මේ මූලද්‍රව්‍යයට එනකොට 32ක වැඩිවීමක් තියෙන්න ඕනේ. එතකොට32ක් මෙතනට එකතු වෙන්න ඕනේ. එතකොට අපි සැලකුවොත්
මෙතන 55යි මෙතන මූලද්‍රව්‍ය තවත් 32ක් එකතු වුණොත් 87ක් වෙනවා. ඒ ආකාරයට ඔබට යම්කිසි ආවර්තයක යම්කිසි කාණ්ඩයකට අයත් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය ඊටාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් මේ ආවර්තිතාව වගුව පිළිබඳ හොඳ දැනුමක් පවතිනවා නම්. ඒතර මේ කරුණු අපි පැහැදිලිව ඉගෙන ගත්තා පසුගිය පාඩමේදී. අද කොටසේදී මම විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ආවර්තිත ගුණ සම්බන්ධයෙන් ඔබට හැඳින්වීමක් කරන්නට. අපි බැලුවොත් මූලද්‍රව්‍ය පරමාණු වල ආවර්තිත ගුණ නැත්නම් මේ පරමාණුක ගුණ විචලනය වෙන්නේ කොහොමද කියන එක ඒ සඳහා අපි සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පවතිනවා. මෙතනදී අපි අධ්‍යයනය කරන්නේ විශේෂයෙන් මේ S සහ P ගුණ වල මූලද්‍රව්‍ය පෙන්වන ආවර්තීය නැඹුරුතාව. ඒකටත් හේතුවක් තියෙනවා. දැන් S සහ P ගුණ වල මූලද්‍රව්‍ය සැලකුවොත් ඒ මූලද්‍රව්‍ය වල අවසාන ඉලෙක්ට්‍රෝනය අවසාන කවචයට තමයි එකතු වෙන්නේ. සංයුජතා කවචය අපි ඉලෙක්ට්‍රෝන පවතින අවසාන ශක්ති මට්ටම සංයුජතා කවචය කියලා හඳුන්වනවා. ඒ කවචයට තමයි මේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ. හැබැයි මේ D ගුණයේ මූලද්‍රව්‍ය සහ F ගුණයේ මූලද්‍රව්‍ය සැලකුවොත් ඒගොල්ලන්ගේ අවසාන ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ සංයුජතා කවචයට නෙමෙයි. එතකොට මේ මූලද්‍රව්‍ය පවතින ආවර්තයක අපි වමේ ඉඳන් දකුණට මූලද්‍රව්‍ය සැලකුවොත් මේ මූලද්‍රව්‍ය හැම එකේම පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියේ පවතින ආරෝපණයේ එකකින් ධන ආරෝපණයේ ගානේ වැඩි වෙනවා. ඒත් එක්කම අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන එක ගානේ එකතු වෙනවා. හැබැයි D ගුණයේ සහ F ගුණයේ මූලද්‍රව්‍ය වල එකතු වෙන ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ අවසාන ශක්ති මට්ටමට නෙමෙයි. එතනදී මේ ಗುಣ සාකච්ඡා කරනකොට D සහ F ගුණයේ මූලද්‍රව්‍ය F ගුණයේ මූලද්‍රව්‍ය වල ගුණ අපි කිසිසේත්ම උසස් පෙළ නිර්දේශය තුල සාකච්ඡා කරන්නේ නැහැ. D ගුණයට අයිති මූලද්‍රව්‍ය සැලකුවොත් දැන් F ගුණයේ මූලද්‍රව්‍ය අපි සාකච්ඡා කරන්නේම නැහැ විෂය නිර්දේශය යටතේ. D ගුණයේ මේ පළවෙනි ආවර්තය නැත්නම් අපි කියනවා මේ 3D මූලද්‍රව්‍ය ශ්‍රේණිය ගැන වැඩිදුර අධ්‍යයනය කරනවා කාබනික රසායනයේ යටතේදී. ඒක නිසා දැන් අපි මේ පළවෙනි පාඩම යටතේදී වැඩි අවධානයක් යොමු කරන්නේ මේ නියෝජිත මූලද්‍රව්‍ය නැත්නම් ආන්තරික නොවන මූලද්‍රව්‍ය ආවර්තයක් හරහා වමේ සිට දකුණට යනකොට කොහොමද මේ පරමාණුක ගුණ වෙනස් වෙන්නේ කියන එක සහ මේ මූලද්‍රව්‍ය වල කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට කොහොමද මේ ගුණ වෙනස් වෙන්නේ කියන එක අධ්‍යයනය කිරීම. ඔබට පැහැදිලි මේකේ මම සඳහන් කරලා තියෙන විදිහට පරමාණු වල ගුණ රඳා පවතින ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ බාහිර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට කොතරම් තදින් ආකර්ෂණය වෙනවද කියන එක මත. මේ විද්‍යුත් ආරෝපණ දෙකක් අපි සැලකුවොත් දැන් පරමාණුවක් තුල පවතින්නේ ආරෝපිත අංශු සහ අනාරෝපිත අංශුන්. එතකොට පරමාණුවේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන පවතිනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තියෙනවා. ඒ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කොපමණ ප්‍රබලව න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තියෙනවද කියන එක මත ඒ ඉලෙක්ට්‍රෝන වලට රසායනික ප්‍රතික්‍රියා සඳහා සහභාගී වීමට ඇති හැකියාව හෝ නොහැකියාව තීරණය වෙනවා. එතකොට අපි බැලුවොත් මේ විද්‍යුත් ආරෝපණ දෙකක් විදිහට මේ න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන සලකලා ඒ ආරෝපණ දෙකක් අතර තියෙන අන්තර්ක්‍රියාවේ ප්‍රබලතාවය රඳා පවතිනවා නැත්නම් ප්‍රබලතාවය වැඩි වෙනවා ඒ ආරෝපණවල විශාලත්වය වැඩි වෙනකොට. ඒ වගේම ඒ ආරෝපණ අතර තියෙන දුර වැඩි වෙනකොට ප්‍රබලතාවය අඩු වෙනවා. මේක කූලෝම් නියමයේ මගින් පැහැදිලි කරලා තියෙන දෙයක්. එතකොට උදාහරණයකට මම මේක දක්වුවොත් මේ වගේ දැන් පරමාණු අපි සැලකුවොත් න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය වටා මේ පරමාණු ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ පරමාණුවේ අපි දන්නවා බාහිරම තියෙන ඉලෙක්ට්‍රෝන තමයි මේ ප්‍රතික්‍රියා සඳහා සහභාගී වීම වැඩි වශයෙන් සහභාගී වීම සිදුවන්නේ. ඒ බාහිරම පවතින ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය මේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තියෙනවා. මේ ආකර්ෂණ බලයේ ප්‍රබලතාවය නැත්නම් මේ ආරෝපණ දෙක අතර පවතින අන්තර්ක්‍රියාවේ ප්‍රබලතාවය මේ ආරෝපණවල විශාලත්වය වැඩි වෙනකොට එහෙනම් මේ ආරෝපණවල විශාලත්වය වැඩි වෙන්න මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වීම ඉවහල් වෙනවා. ආරෝපණවල විශාලත්වය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ ආරෝපණ දෙක අතර දුර වැඩි වෙනකොට. එතකොට ඔබට අවබෝධයක් එන්න ඕනි
යම්කිසි පරමාණුවක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් විශාල සංඛ්‍යාවක ඉලෙක්ට්‍රෝන පවතින. එතකොට අවසාන ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය එන්න අඩු වෙනවා. එතකොට ආරෝපණ අතර දුර වැඩි වෙනකොට ඒ ආකර්ෂණය අඩු වෙනවා. ආරෝපණ වල විශාලත්වය වැඩි වෙනකොට ආකර්ෂණය වැඩි වෙනවා. ආරෝපණ අතර දුර වැඩි වෙනකොට ආකර්ෂණය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝනයක් සහ න්‍යෂ්ටිය අතර පවතින ආකර්ෂණ බලය න්‍යෂ්ටික ආරෝපණයේ විශාලත්වය සහ න්‍යෂ්ටිය හා ඉලෙක්ට්‍රෝන අතර දුර යන සාධක මත රඳා පවතිනවා. න්‍යෂ්ටිය ආරෝපණය වැඩි වෙනකොට මේ ආකර්ෂණ බලය වැඩි වෙනවා. ඒ වගේම න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන දුරස්ත වෙනකොට නැත්නම් ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර දුර වැඩි වෙන්න ඒ ආකර්ෂණ බලය අඩු වෙනවා. අපි ඊටාම වැදගත් කරුණක් මෙතෙන්දී ඉගෙන ගන්න යන්නේ යම්කිසි බහු ඉලෙක්ට්‍රෝනික පරමාණුවක් සැලකුවොත්. ඒ කියන්නේ හයිඩ්‍රජන් හැරුණාම අනිත් සියලුම පරමාණු ඒ යටතට අයිති වෙනවා. ඉලෙක්ට්‍රෝන එකකට වඩා තියෙන පරමාණුවක් අපි සලකලා බැලුවොත් එවැනි පරමාණුවක ඒ ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර ඇති ආකර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක සැලකුවාම න්‍යෂ්ටිය සහ එම ඉලෙක්ට්‍රෝනය පමණක්ම නෙමෙයි ඒ සඳහා බලපාන්නේ. මම සලකන්නම් උදාහරණයක්. ඔබ කවුරුත් දන්න දෙයක් සෝඩියම් වගේ පරමාණුවක්. අපි දන්නවා සෝඩියම් වගේ පරමාණුවක් සැලකුවොත් මේ න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන 11ක් පවතිනවා. ඒ වගේම අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඔබ සාමාන්‍ය පෙළදිත් ලියලා තියෙන විදිහට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. අපි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සෝඩියම් වල උසස් පෙළදී ඉගෙනගෙන තියෙනවා දැන්. එතකොට අපි ලියලා තියෙනවා මේකේ 1s2 2s2 2p6 3s1. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. සෝඩියම් වල ප්‍රතික්‍රියා සඳහා සහභාගී වෙන්නේ මේ තුන්වෙනි ශක්ති මට්ටමේ නැත්නම් සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝනය සැලකුවොත් ඒ ඉලෙක්ට්‍රෝනය කොච්චර ප්‍රබලව මේ න්‍යෂ්ටියට ආකර්ෂණය වෙලා තියෙනවද කියන එක අපිට මේකෙන් පැහැදිලි කරගන්න පුළුවන්. මේ න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝනය අතර දුරට අමතරව න්‍යෂ්ටියේ පවතින ආරෝපණය කියන සාධකයටත් අමතරව මෙතන තවත් සාධකයක් තියෙනවා. මෙතන ඔබට පේනවා මේ අවසාන ඉලෙක්ට්‍රෝනය සහ න්‍යෂ්ටිය අතර ශක්ති මට්ටම් දෙකක ඉලෙක්ට්‍රෝන පවතිනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන රාශියක් නැත්නම් ඉලෙක්ට්‍රෝන යම්කිසි සංඛ්‍යාවක් පවතිනවා මෙම ඉලෙක්ට්‍රෝනය සහ න්‍යෂ්ටිය අතර. මේ ඉලෙක්ට්‍රෝන අතර ඇත්තටම ඇති වෙනවා ඉලෙක්ට්‍රෝන විකර්ෂණ. මේ විකර්ෂණවල බලපෑම නිසා මේ න්‍යෂ්ටියෙන් ඉවතට යත්ම පවතින ඉලෙක්ට්‍රෝන වලට මේ න්‍යෂ්ටියේ පවතින සම්පූර්ණ ආකර්ෂණය නැත්නම් ප්‍රෝටෝන 11ක ආරෝපණයට අදාළ ආකර්ෂණ බලය ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. දැන් න්‍යෂ්ටියේ තියෙන ආකර්ෂණය සම්පූර්ණයෙන්ම මේකට දැනෙන්නේ නැහැ අවසාන ඉලෙක්ට්‍රෝනයට. ඒකට හේතුව තමයි මේ ඇතුළත මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පැවතීම. අපි මේකට විශේෂ වචනයක් භාවිතා කරනවා. මේ අවසානයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට ඇත්තටම දැනෙන න්‍යෂ්ටිය ආරෝපණයට අපි කියනවා සපල න්‍යෂ්ටික ආරෝපණය. ඒ අවසානයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට ඇත්තටම දැනෙන ආකර්ෂණයට අපි කියනවා සපල න්‍යෂ්ටික ආකර්ෂණය. ඒක හැම වෙලාවෙම මේ න්‍යෂ්ටියේ පවතින සත්‍ය ආරෝපණයට වඩා අඩු වෙනවා. හේතුව තමයි මේ ඇතුළත මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන මගින් මේ න්‍යෂ්ටිය අපි කියනවා යම් ප්‍රමාණයකට මේ න්‍යෂ්ටියේ තියෙන ආරෝපණය ආවරණය කරනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා ආවරණ ආචරණය. එහෙම නැත්නම් නිවාරක ආචරණය කියලා. ඔබට මෙහිදී මම දක්වලා තියෙන විදිහට පැහැදිලි වෙනවා බහු ඉලෙක්ට්‍රෝන පරමාණු වල එක් ඉලෙක්ට්‍රෝනයේ න්‍යෂ්ටිය වෙතට ආකර්ෂණය වීමට අමතරව එක් ඉලෙක්ට්‍රෝනය මත අනෙක් ඉලෙක්ට්‍රෝන මගින් ඇති කරන විකර්ෂණයට බඳුන් වෙනවා. ඒකත් අපි සැලකිල්ලට භාජනය කරන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය මගින් න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන ආකර්ෂණ බලවලින් සමහරක් උදාසීන කරන්න පුළුවන්. දැන් න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝන වලට ආකර්ෂණ බල දක්වනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන විකර්ෂණ තියෙනවා. ඒක නිසා මේ සමහර ආකර්ෂණ බල උදාසීන වෙනවා.
ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය අනිත් ඉලෙක්ට්‍රෝන එහි නොමැති කල ඒ යටත් වෙන ආකර්ෂණයට වඩා අඩුයි. අපි අර ඇත්තටම යාට දැනෙන ආකර්ෂණය නැත්තම් ඇත්තටම දැනෙන ආකර්ෂණ බලය තමයි කියන්නේ සපල න්‍යෂ්ටික ආකර්ෂණය කියලා. ඒක හැම වෙලාවෙම මේ ඇතුළත ඉලෙක්ට්‍රෝන නොතිබුණා නම් මේ ඉලෙක්ට්‍රෝනයට දැනෙන ආකර්ෂණයට වඩා අඩුයි. නිකන් හිතන්න සෝඩියම් වල මේ ඇතුළත ඉලෙක්ට්‍රෝන එකපාරම මොකක් හෝ ක්‍රමයකින් අයින් කරා කියලා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයට දැනෙන ආකර්ෂණය ඊටාම වැඩි වෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රෝනයට දැනෙන ආකර්ෂණය අඩු වෙලා තියෙන්නේ ඇතුළත ඉලෙක්ට්‍රෝන පැවතීම නිසා. ඒකෙදී ප්‍රධානම අපි සලකන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණ. මෙතෙන්දී ඔබට පැහැදිලි වෙනවා මේ බහු ඉලෙක්ට්‍රෝන පරමාණුක එක් ඉලෙක්ට්‍රෝනයේ ඇතුළත ඉලෙක්ට්‍රෝන මගින් න්‍යෂ්ටිය බලපෑමෙන් ආවරණය කරනවා. මේ සංසිද්ධියට අපි කියන්නේ ආවරණ ආචරණය නැත්නම් නිවාරක ආචරණය කියලා. මේ ඉලෙක්ට්‍රෝනයක් පාත්‍ර වන ශුද්ධ ආකර්ෂණය වෙනත් ඉලෙක්ට්‍රෝන නොමැති කල ඒ භාජනය වන ආකර්ෂණයට වඩා හැම වෙලාවෙම අඩුයි. ඒකට හේතුව තමයි මේ නිවාරක ආචරණය. එහෙම නැත්නම් ආවරණ ආචරණය කියලා අපි හඳුන්වන්නේ. මේ ආවරණ ආචරණය හේතු කොටගෙන අපිට කියන්න පුළුවන් මේ ආංශික ලෙස ආවරණය වූ න්‍යෂ්ටික ආරෝපණයකට සපල න්‍යෂ්ටික ආරෝපණය කියලා කියනවා. අර සෝඩියම් වල උදාහරණය මම ගත්තේ සෝඩියම් වල සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනය එයාට ඇත්තටම දැනෙන ආකර්ෂණය ඇතුළත ඉලෙක්ට්‍රෝන නොතිබුණා නම් දැනෙන ආකර්ෂණයට වඩා අඩුයි. ඒක තමයි සපල න්‍යෂ්ටික ආකර්ෂණය. ඊට අදාළ වෙන ආරෝපණය, යාට දැනෙන ආරෝපණය තමයි අපි කියන්නේ මේ සපල න්‍යෂ්ටික ආරෝපණය. මේක මම සංකේතවත් කරලා තියෙනවා මේ Z effective කියන අදහසින්, effective nuclear charge කියන අදහසින්. මේක හැම වෙලාවෙම මේ න්‍යෂ්ටික ආරෝපණයට වඩා අඩුයි. න්‍යෂ්ටික ආරෝපණය අපි Z කිව්වොත් මට කියන්න පුළුවන් මේ න්‍යෂ්ටික ආරෝපණයට වඩා මේ සපල න්‍යෂ්ටික ආරෝපණය සෑම විටම අඩුයි කියන එක. මේක බහු ඉලෙක්ට්‍රෝනික ඕනෑම පරමාණුවකට අදාළ වෙන දෙයක්. අපි සලකනු ලබන ඉලෙක්ට්‍රෝනයකට අදාළව තමයි අපි මේ කතා කරන්නේ. සපල න්‍යෂ්ටික ආරෝපණය සෑම විටම න්‍යෂ්ටික ආරෝපණය හෙවත් න්‍යෂ්ටිය ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා අඩුයි. ඔබ මෙය දන්න කරුණක් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝනයක් කෙරෙහි වැඩිපුරම ආකර්ෂණය පවතින්නේ මේ වඩාත් සමීප ඉලෙක්ට්‍රෝන අපි කියනවා හර ඉලෙක්ට්‍රෝන කියලා. සංයුජතා ඉලෙක්ට්‍රෝන නෙමෙයි හර ඉලෙක්ට්‍රෝන ඇතුළත ශක්ති මට්ටම් වල පවතින ඉලෙක්ට්‍රෝන. මේ ප්‍රතිඵලය විදිහට හර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ හර කවච සංඛ්‍යාව වැඩි වෙනකොට නිවාරක ආචරණය නැත්නම් ආවරණ ආචරණය එන්න වැඩි වෙනවා. අපි සැලකුවොත් මේ ආවර්තිතා වගුවේ කොහොමද නිවාරක ආචරණය එහෙම නැත්නම් මේ ආවරණ ආචරණය කියන එක වෙනස් වෙන්නේ කියන එක. ආවරණ ආචරණය අපි ආවර්තයකදී යම්කිසි ආවර්තයක වමේ සිට දකුණට යන විට. දැන් ඒවල පුතාලා මෙතෙන්දි දැනගන්න ඕනි දේ තමයි දැන් අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන්ම ආන්තරික නොවන මූලද්‍රව්‍ය. හැබැයි D ගොනුවට අදාළවත් මේක යම් ප්‍රමාණයකට සත්‍යයි. අපි දැනට මේ පාඩමේදී කතා කරන්නේ S සහ P ගොනු වල මූලද්‍රව්‍ය ආවර්ත සම්බන්ධයෙන්. එතකොට මූලද්‍රව්‍ය ආවර්තයක වමේ සිට දකුණට යනකොට මේ සපල න්‍යෂ්ටික ආරෝපණය එන්න වැඩි වෙනවා. න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. සපල න්‍යෂ්ටික ආරෝපණයත් එන්න වැඩි වෙනවා. ආවර්තයක් කරා යනකොට හර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, ඒ කියන්නේ ඇතුළත මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රෝටෝන සංඛ්‍යාව එන්න වැඩි වෙනවා. ඒක තමයි අපිට මූලික හේතුව විදිහට ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට හිතුවොත් තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය මම සැලකුවොත් තුන්වෙනි ආවර්තයේ සෝඩියම් වල ඉඳලා මේ මූලද්‍රව්‍ය සැලකුවොත් සෝඩියම් වල අපි වින්‍යාසය බැලුවොත් එහෙම මේකේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මේ ආකාරයෙන් තියෙන්නේ. මේ තියෙන්නේ අර ඉලෙක්ට්‍රෝන, මේ තියෙන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන. එතකොට සෝඩියම් ඉඳලා මැග්නීසියම් වලට යනකොට මේ ආවර්තයේ ඔස්සේ දකුණට යනකොට වෙන්නේ මේ තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙන එක. මේ හර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව නැත්නම් ඉලෙක්ට්‍රෝන 10 නියතව පවතිනවා. ඒතර හර ඉලෙක්ට්‍රෝන වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ නිවාරකාචරණයට බලපාන්නේ
හර ඉලෙක්ට්‍රෝන නැත්නම් ඇතුළත මට්ටම් වල ඉලෙක්ට්‍රෝන අතර ඇති වෙන විකර්ෂණ බල නිසා අපිට කියන්න පුළුවන් මේ හර ඉලෙක්ට්‍රෝන නියතව තියෙන නිසා නිවාරක ආචරණයේ වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ කියන එක. හැබැයි ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනවා. ඒක නිසා සඵල න්‍යෂ්ටික ආකර්ෂණය එහෙම නැත්නම් සඵල න්‍යෂ්ටික ආරෝපණය ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට වැඩි වෙනවා. මේ වැඩිවන න්‍යෂ්ටික ආරෝපණය තුලනය කරමින් එකතු වෙන සංයුජිත ඉලෙක්ට්‍රෝන විසින් ආවරණ කාර්ය සාර්ථකව සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංයුජිතා කවචයට එකතු වෙන ඉලෙක්ට්‍රෝන ආවරණ ආචරණය සඳහා එල්ල කරන බලපෑම ඊටාම අඩුයි. ඇතැම් මූලද්‍රව්‍ය තියෙනවා ආවරණ ආචරණය සඳහා අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනවා. දැන් උදාහරණයකට ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයකට මම ගියොත් ඇලුමිනියම් වල මෙතන වින්‍යාසය වෙන්න ඕනි අවසානයේ 3s2 3p1 3s2 3p1. එතනදී ඇලුමිනියම් වල මේ සංයුජිත ඉලෙක්ට්‍රෝනයේ විදිහට අපි අවසානයේම තියෙන ඉලෙක්ට්‍රෝනය 3p1 ඉලෙක්ට්‍රෝනය 3p1 ඉලෙක්ට්‍රෝනය සැලකුවොත් මං ඒ ඉලෙක්ට්‍රෝනයට ඇති කරන ආවරණ ආචරණය සඳහා දෙවැනි මට්ටමේ ඉලෙක්ට්‍රෝන පළවෙනි සහ දෙවැනි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන සහභාගී වෙනවා. ඊට අමතරව යම් ප්‍රමාණයකට 3s ඉලෙක්ට්‍රෝන නැත්නම් 3s මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් සහභාගී වෙනවා. හැබැයි එතනදී අර කාර්යක්ෂමව ආවරණ ආචරණය සංයුජිතා කවච ඉලෙක්ට්‍රෝන වලින් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය එන්න නැත්නම් ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට වැඩි වෙනවා කියන එක. අපි මේ කරුණ මතකයේ තියාගෙන ඊළඟ කොටසට යමු. මෙතෙන්දී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරමාණු වල ප්‍රමාණයන් නැත්නම් පරමාණු වල අරයන් සම්බන්ධයෙන්. ඔබ මොහොතකට බැලුවොත් ආවර්තිතා වගුව දෙස. ආවර්තිතා වගුවේ පවතින බොහෝමයක් මූලද්‍රව්‍ය යම්කිසි ආකාරයකට සංශුද්ධ අවස්ථාවේ පවා සංයෝජිත මට්ටමක පවතින. මම එහෙම කියන්නේ ආවර්තිතා වගුවේ පවතින 18 වෙනි කාණ්ඩය. ඔබට මතක ඇති 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපි වෙනත් නම් වලින් කිව්වා උච්ච වායු නැත්නම් නිෂ්ක්‍රීය වායු කියලා. ඒ මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතිනවා යම්කිසි ආකාරයකට ඒ මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින්නේ සංයෝජනේ නො වූ පරමාණු විදිහට, වායුමය පරමාණු විදිහට. අනිකුත් මූලද්‍රව්‍ය සැලකුවොත් ඒ මූලද්‍රව්‍ය සියල්ලක්ම පාහේ ස්වභාවයේ සංශුද්ධ අවස්ථාවේ පවතින්නේ යම් ආකාරයක සංයෝජනය වෙච්ච ආකාරයකට. මම එහෙම කියන්නේ ඒගොල්ලෝ තනි පරමාණු විදිහට වෙන් වූ පරමාණු විදිහට පවතින්නේ නැහැ. ආවර්තිතා වගේ බොහොමයක් මූලද්‍රව්‍ය දැන් අපි දන්නවා මොනවාද? ලෝහ අපි පවතින ආකාරය ගැන සාකච්ඡා කරද්දී කියන්නේ ලෝහක දැලිසක් ලෙස පවතිනවා කියලා. ඒ කියන්නේ ලෝහයක් තුලදී ලෝහ පරමාණු සංයුජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන මුදා හැරලා ධන ආයන විදිහට පවතිනවා. එතකොට බොහෝමයක් ලෝහ ආවර්තිතා වගේ තියෙන නිසා ලෝහයක ව්‍යුහය අපිට මේ විදිහට කියන්න පුළුවන්. මං සෝඩියම් කියන ලෝහය සැලකුවොත් මේ සෝඩියම් ලෝහය තුල පවතිනකොට සෝඩියම් ලෝහය තුලදී සෝඩියම් ධන ආයන පවතිනවා. ඒ වගේම මේ මුදාහරින ලද ඉලෙක්ට්‍රෝන පවතිනවා. මම නිකන් මෙතන ඇඳලා ඔයගලන්ට පෙන්නන්නේ දැන් මේකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන සහ ධන ආයන. දැන් මම මේ නිරූපණය කරන්න උත්සාහ කරන්නේ සෝඩියම් වගේ ලෝහයක පවතින ආකාරය. ඒතර සෝඩියම් වල මේ විදිහට පවතින සෝඩියම් පරමාණු ලෝහය තුල නැහැ. ඒ වගේම අපි දන්නවා අනිත් අලෝහ සැලකුවොත් ඒ අලෝහමය මූලද්‍රව්‍යත් සංශුද්ධ අවස්ථාවේදී දිවි පරමාණුක අණු හෝ බහු පරමාණුක අණු විදිහට පවතිනවා. උදාහරණයක් විදිහට ඔබ දන්න දෙයක් හයිඩ්‍රජන් පවතින H2 විදිහට. ක්ලෝරින් Cl2, නයිට්‍රජන් N2. ඒ විදිහට ආවර්තිතා වගුවේදී දැන් මූලද්‍රව්‍යයේ වැඩි ප්‍රමාණයක් සංශුද්ධ අවස්ථාවේදී පවා තනි පරමාණු වශයෙන් පවතින්නේ නැහැ. ඒකට හේතුව ඔබ බන්ධන පාඩමේදී ඊටාම් පැහැදිලිව ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ සංශුද්ධ අවස්ථාවේ පවතින නැතිවීමත් එක හේතුවක් මම මේ පැහැදිලි කරන්න යන කරුණට. අනිත් දේ තමයි ඔබ නිකමට හිතන්න ඕනෙම මූලද්‍රව්‍ය පරමාණුවක් සංශුද්ධ අවස්ථාවේදී තනි පරමාණු විදිහට තිබුණා කියලා.
එහෙම තනි පරමාණු විදියට තිබුණත් ඒ පරමාණු වල අරය කියන එක නැත්තම් පරමාණුවේ ප්‍රමාණය අපිට නිශ්චිතවම නිර්ණය කරන්න බෑ. ඒකට හේතුව මොකක්ද? අපිට ඉලෙක්ට්‍රෝනයකට නිශ්චිත ස්ථානයක් දක්වන්න බෑ. ඒ කියන්නේ පරමාණු සඳහා අපිට තියුණු මායිමක් දක්වන්න බෑ කොයි වෙලාවකවත්. ඒක නිසා මේ පරමාණුවක අරය තනි පරමාණුවක අරය නිශ්චය කිරීම කියන එක කරන්න බැරි වැඩක්. තනි පරමාණුවක අරය අපිට වෙන් කරලා අරය නිශ්චය කරන්න බෑ. ඒකට හේතු මම ඔබට කිව්වා මේ ක්වොන්ටම් යාන්ත්‍රික ආකෘතිය අනුව අපි ඉලෙක්ට්‍රෝනයක තරංගමය ගුණ ගැන සාකච්ඡා කරනවා. ඉලෙක්ට්‍රෝනයට අංශුමය සහ තරංගමය කියන ගුණ දෙකම පවතිනවා. එතකොට ඉලෙක්ට්‍රෝනයකට කිසිම වෙලාවක අපිට නිශ්චිතම ස්ථානයක් දෙන්න බෑ. අපි කාක්ෂිකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් හමු වීමේ සම්භාවිතාවයේ උපරිම වෙන ප්‍රදේශයකට. ඒක නිසා අපිට කිසිම වෙලාවක මේ පරමාණුවකට හරියටම මායිමක් ලබා දෙන්න බෑ. ඒක එකක්. අනිත් එක ස්වභාවය ගත්තොත් මේ පරමාණු මූලද්‍රව්‍ය පරමාණු විවිධ ආකාරයේ සංයෝජිත තත්ත්වයන්ගෙන් තියෙනවා. මේ හේතු නිසා අපිට පරමාණුවකට නිදහස් පරමාණුක අරයක් නැත්නම් නිදහස් පරමාණුක ප්‍රමාණයක් කියලා දෙයක් මිනුම් කරන්න ප්‍රායෝගිකව බෑ. මේ අපහසුතාවය නිසා විද්‍යාඥයෝ පෙළඹිලා ඉන්නවා මේ පරමාණු මූලද්‍රව්‍ය පරමාණු ස්වභාවයේ තියෙන ආකාර සලකලා බලලා ඒ විවිධ මූලද්‍රව්‍ය පරමාණු සඳහා විවිධ ආකාරයට පරමාණුක අරයන් අර්ථ දක්වන්න. එතකොට අපි මේ කොටසේදී ඉගෙන ගන්නවා ඒ විදිහට සාකච්ඡා කරන පරමාණුක අරයන් ආකාර මොනවාද සහ ඒ පරමාණුක අරයන් යෙදෙන්නේ මොන විදිහේ මූලද්‍රව්‍ය සඳහාද? ඒ වගේම ඒ පරමාණුක අරය කියන ගුණය ආවර්තයක් ඔස්සේ යනකොට සහ කාණ්ඩයක් දිගේ පහළට විචලනය වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඔබට මෙතෙන්දි පැහැදිලි විවිධ තත්ත්ව යටතේ පරමාණු අතර පවත්නා දුර පදනම් කරගනිමින් අපට පරමාණු වල තරම විවිධාකාරයෙන් අර්ථ දැක්විය හැකියි. අපි ඒ විදිහට අර්ථ දක්වන පරමාණුක අරයන් ආකාර තුනක් මූලිකවම පැහැදිලි කරනවා. ඒ එක ආකාරයක් තමයි වැන් ඩර් වාල්ස් අරය කියලා කියන්නේ. අනිත් ආකාරය තමයි මම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන සහසන්නිජ අරය කියන එක. අනිත් ආකාරය තමයි ලෝහක අරය කියන එක. මම මේ අරයන් තුනෙන් ඔබට මුලින් සහසන්නිජ අරය කියන දේ පැහැදිලි කරලා ඊට පස්සේ වැන් ඩර් වාල්ස් අරය සහ ලෝහක අරය පැහැදිලි කරන්නම්. අපි සහසන්නිජ අරය කියලා අර්ථ දක්වන්නේ සහසන්නිජ අරය කියලා අපි අර්ථ දක්වන්නේ යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් සැලකුවොත් ඒ මූලද්‍රව්‍ය පරමාණුව තනි සහසන්නිජ බන්ධනයකින් එම මූලද්‍රව්‍යයම තවත් පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවක් අරගෙන ඒ තනි සහසන්නිජ බන්ධනයකින් සම්බන්ධ වෙලා තියෙන එකම මූලද්‍රව්‍යයේ පරමාණුක න්‍යෂ්ටීන් අතර දුර ප්‍රායෝගිකව මිනුම් කරලා ඒ ලැබෙන දුරෙන් අඩක් තමයි අපි සහසන්නිජ අරය කියලා හඳුන්වන්නේ. මේ සහසන්නිජ අරය කියන එකට බන්ධිත නැත්නම් බන්ධන පරමාණුක අරය කියලා කියනවා. ඒ වගේම තනි බන්ධන පරමාණුක අරය කියලා කියනවා. සහසන්නිජ අරය සැලකීමේදී අපි හැම වෙලාවෙම එකම මූලද්‍රව්‍ය පරමාණුවක් තනි සහසන්නිජ බන්ධනයකින් බැඳී තිබෙන අවස්ථාව සලකනවා. අපි මේ අරයන් ප්‍රායෝගිකව නිර්ණය කරනකොට අපිට මේවා ප්‍රායෝගිකව නිර්ණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා X කිරණ උපයෝගී කරගෙන. ඕනෑම පදාර්ථමය ද්‍රව්‍යයක මේ න්‍යෂ්ටීන් පවතින ස්ථානයන් අපිට නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම ඒවා අතර දුර නිර්ණය කරන්න පුළුවන්. ඔබ ඊළඟ බන්ධන පාඩමේදී ඉගෙන ගන්නවා මේ පරමාණු අතර දුර, බන්ධන දුර, ඒ වගේම මේ බන්ධන කෝණ වගේ දේවල් නිර්ණය කිරීම සඳහා X කිරණ භාවිතා කරනවා. හැබැයි අපිට පාසල් පරීක්ෂණාගාරයකදී වගේ හැම වෙලාවෙම මේක කිසිසේත්ම මේ X කිරණ වගේ දෙයක් භාවිතා කරලා පරමාණුකාරයක් නිර්ණය කරන්න බෑ. ඒ වගේම බන්ධන කෝණ හෝ බන්ධන දුරවල් නිර්ණය කරන්න බෑ. ඒක නිසා අපි බන්ධන පාඩමේදී ඒ සඳහා වෙනත් ක්‍රම
ඉගෙන ගන්නවා. දැන් මෙතෙන්දී ඔබ දැනගන්න ඕනේ මේක ප්‍රායෝගිකව මිනුම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මිනුම් කිරීමේදී මේ තනි බන්ධනයකින් බැඳුණු එකම මූලද්‍රව්‍ය පරමාණු දෙකක. දැන් උදාහරණයක් මම ගන්නම් ක්ලෝරින් වගේ එකක්. Cl2 කියන අණුව සැලකුවොත් ඔබ සාමාන්‍ය පෙළදී මේකේ ලුයිස් ව්‍යුහය ඇඳලා ඇති. මේ විදිහට. එතකොට මෙතන තියෙන්නේ මේ තනි බන්ධනයක්. එතකොට මේ Cl2 කියන අණුව මම නිරූපණය කරොත් පරමාණු දෙකත් එක්ක මෙන්න මේ වගේ අවස්ථාවක්. මම මේ න්‍යෂ්ටි දෙක සැලකුවොත් එතකොට මේ අණුවේ මේ න්‍යෂ්ටීන් දෙක අතර තියෙන දුර මෙන්න මේ දුර මිනුම් කරගන්න පුළුවන්. මේ දුර මම සිම්පල් D කියලා කිව්වොත් මේ ක්ලෝරීන් වල සහසන්නිජ කියන්නේ මේ සිම්පල් D බෙදීම දෙක කියන අගයට. ඒතර සහසන්නිජ අරය සම්බන්ධයෙන් මම හිතනවා ඔබට මේක අවබෝධ වෙන්න ඇති කියලා. මේ රසායනික බන්ධනයක් කියලා අපි කියන්නේ ඕනිම පරමාණු දෙකක් අතර තියෙන අන්තර්ක්‍රියාවකට බන්ධනය වූ පරමාණු දෙකක් අතර දුර තමයි අපි මෙතෙන් සලකන්නේ. ඒක බන්ධනය නොවූ අවස්ථාවකදී පවතින දුරට වඩා හැම වෙලාවෙම අඩුයි. මොකද බන්ධනයක් කියලා කියන්නේ මේ පරමාණු තුල පවතින කාක්ෂික අතිච්ඡාදනය වීමෙන් ප්‍රතිඵල වන අවස්ථාවක්. එතකොට මේ අණුවක පවතින ඕනෑම පරමාණුවක බන්ධන අරය ඒ බන්ධන දිගෙන් අඩකට සමාන වෙනවා. හැබැයි මේක අපි යොදන්නේ තනි බන්ධනයකින් එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් බැඳිලා තියෙන අවස්ථාවක. එතකොට දැන් ඔබ කල්පනා කරයි දැන් නයිට්‍රජන් ඔක්සිජන් වගේ ඒවා කොහොමද මේ අරය සහසන්නිජාරය නිර්ණය කරන්නේ කියලා. නයිට්‍රජන් වගේ අණුවක් ගත්තොත් ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඔක්සිජන් වගේ අණුවක් ගත්තොත් ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඒ වගේ අණු අපි මේක නිර්ණය කරන්න යොදාගන්නේ නැහැ. ඒ සඳහා අපි ඔක්සිජන් අතර තනි බන්ධන තියෙන වෙනත් අණුවක්, නයිට්‍රජන් අතර තනි බන්ධන තියෙන වෙනත් අණුවක් ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් අපිට. බන්ධන පරමාණුකාරය කියන එක නිර්බන්ධිතාරය නැත්නම් බන්ධනේ නොවන අවස්ථාවකාරයට වඩා හැම වෙලාවකම අඩුයි. ඔබට මේ උදාහරණයෙන් පේනවා මෙන්න මෙහෙම දෙයක්. මේකේ පෙන්눔 කරලා තියෙන්නේ මේ අයඩීන් කියන අණුව. එතකොට අයඩීන් අණු දෙකක් මෙතන නිරූපණය වෙලා තියෙනවා. එතකොට මේ එක අයඩීන් අණුවක අපි දන්නවා අයඩීන් වලත් පවතින්නේ තනි සහසන්නිජ බන්ධනයක්. එතකොට මේ අයඩීන් නියෂ්ටීන් දෙක අතර තියෙන දුර මැන්නොත් ඒ නියෂ්ටීන් දෙක අතර තියෙන දුරෙන් භාගයක් තමයි අයඩීන් වල සහසන්නිජ අරය කියලා කියන්නේ. සහසන්නිජ අරය කියලා කියන්නේ. දැන් අයඩීන් කියන අණුව සැලකුවොත් අපිට මම මෙතෙන්දි මුලින්ම සඳහන් කරපු අනිත් පරමාණුකාරයත් පැහැදිලි කරන්න පුළුවන්. ඒ මොකද්ද? වැන් ඩර් වාල්ස් අරය. වැන් ඩර් වාල්ස් අරය කියලා ගන්නේ අපි යම්කිසි පද්ධතියක මේ බන්ධනේ නොවිච්ච පරමාණුකාරය. ඇත්තට මේ අයඩීන් අණු මේකේ පවතිනකොට අයඩීන් අණු අතර සංඝට්ටන සිද්ධ වෙන්න පුළුවන්. මේ එකිනෙකට යාබද අයඩීන් අණු දෙකක් ඊටාම සමීපයට පැමිණි අවස්ථාවේදී ඒගොල්ලෝ ඊටාමත් ළඟින් පිහිටනකොට ඒ එකිනෙකට යාබදව පවතින අණු දෙකක යාබද පරමාණු දෙකක න්‍යෂ්ටීන් අතර දුර සැලකුවොත් මේ දුර ඔබට පැහැදිලි මේ දුරට වඩා වැඩි කියන එක. මොකද මෙතනදී බන්ධනයක් හැදිලා නැහැ. මෙන්න මේ දුරෙන් අඩක් තමයි අපි වැන් ඩර් වාල්ස් අරය කියලා හඳුන්වන්නේ. අපි බලමු ඒක තවදුරටත් සවිස්තරාත්මකව මොකද්ද මේ වැන් ඩර් වාල්ස් අරය කියලා කියන්නේ කියලා. දැන් මේ රූප සටහනේ ඔබට පේනවා මේ න්‍යෂ්ටිය මැදිය නිරූපණය කරලා තියෙනවා. ඊට අමතරව මෙතන මේ ඉලෙක්ට්‍රෝන වලාව නිල් පහේ නිරූපණය කරලා තියෙනවා. අපිට ඇත්තටම නිශ්චිත සීමාවක් දක්වන්න බෑ. මේ ඉලෙක්ට්‍රෝන වලාවේ පැතිරීම තීව්‍රම වෙන කලාපය තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ අයඩීන් අණුවේ ඉලෙක්ට්‍රෝන වලාව අත්පත් කරගනු ලබන සීමාව නැත්නම් අත්පත් කරගනු ලබන කලාපය තමයි මේ නිල් පහෙන් දක්වලා තියෙන්නේ. එතකොට මේ අණු දෙකක් ගැටීමේදී ඒගොල්ලෝ පුළුවන් තරම් ළඟට එනකොට ඒ අතර තියෙන. ඒ කියන්නේ එකම මූලද්‍රව්‍ය වෙනස් අණු දෙකක් තුල පවතින බන්ධනේ නො වූ එකම මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හැකිතරම් ළඟින් පවතින අවස්ථාවක ඒවායේ න්‍යෂ්ටීන් අතර දුරෙන් අඩක් තමයි අපි මේ වැන් ඩර් වාල් අරය කියලා සලකන්නේ. මම මේක නැවතත් පැහැදිලි කරන්නම්. මේකේ ඔබට දකින්න පුළුවන් විදිහට මේ සර්ව සම නිර්බන්ධිත පරමාණු දෙකක්
වඩාත්ම ස්ථායි සකස් වීමේදී එනම් ආකර්ෂණ බල උපරිම වන අවස්ථාවේ ඒවැ න්‍යෂ්ටි අතර දුරෙන් අඩක් තමයි වැණ්ඩවාල් අරේ කියලා අපි සලකනු ලබන්නේ. සර්ව සම නිර්බන්ධිත බන්ධනය වෙලා තියෙන අවස්ථාවක් නෙමෙයි. එතකොට ක්ලෝරීන්, අයඩීන් වගේ අණු සඳහා මට වැණ්ඩවාල් අරේ අර්ථ දක්වන්න පුළුවන් වගේම සහසන්විචාරයත් අර්ථ දක්වන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට බලමු. දැන් ඔබට මෙතනින් පැහැදිලි වෙන්න ඕනේ මේ වැණ්ඩවාල් අරේ හැම වෙලාවෙම සහසන්විචාරයට වඩා වැඩි කියන එක. සහසන්විචාරය සෑම විටම වැණ්ඩවාල් අරයට වඩා අඩුයි කියන එක යම්කිසි පරමාණුවකට යම්කිසි මූලද්‍රව්‍යයකට අදාළව. අපි ඊළඟට බලමු මේ ලෝහකාරය කියන්නේ මොකක්ද කියන. මොකද මේකත් ඉතාම වැදගත්. අපි ඉගෙනගෙන තියෙන දේ දැන් ආවර්තිතාවගයේ වැඩි ප්‍රමාණයක් තියෙන ලෝහ. ආවර්තිතාවගයේ ඔබ දන්නවා අලෝහ සහ ලෝහාලෝහ ඊටාම සුළු ප්‍රමාණයක් පවතින්නේ පී ගුණුවට අයත් මූලද්‍රව්‍ය වලින් කොටසක්. අනිත් සියලුම මූලද්‍රව්‍ය ගත්තොත් ඒවා තියෙන්නේ ඒවා ලෝහ. ඒ කියන්නේ S ගුණුවේ හයිඩ්‍රජන් හැරුණාම තියෙන්නේ ලෝහ සම්පූර්ණයෙන්. D ගුණුවේ ලෝහ, F ගුණුවේ ලෝහ. P ගුණුවේත් කොටසක් ලෝහ. එතකොට ලෝහකාරය කියන එක අපි අර්ථ දක්වන්නේ කොහොමද කියලා සැලකුවොත් ලෝහයක් තුල මම ඔබට මුලින් පැහැදිලි කළා වගේ ලෝහයක් තුල මේ නිදහස් පරමාණු පවතින්නේ නැහැ. ඒ ලෝහ මූලද්‍රව්‍ය වල සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇතම් ලෝහවල උදාහරණයකට මේ D ගුණුවට අයිති ලෝහවල වගේ උපාන්ත කවචයේ තියෙන D ඉලෙක්ට්‍රෝන වලින් සමහරක් ඉලෙක්ට්‍රෝනත් නිදහස් වෙලා තියෙන්නේ. නිදහස් වෙලා කියන්නේ ඒ ලෝහ මූලද්‍රව්‍ය තුල නැත්නම් ලෝහය තුලදී නිදහස් පරමාණු නෙමේ අයන පවතින්නේ. ඒ ලෝහ අයන සහ අර නිදහස් කරපු ඉලෙක්ට්‍රෝන එක්ක පවතින ව්‍යුහයක් තමයි ලෝහයක් කියලා අපි සලකන්නේ. අපි ඒක බන්ධන පාඩමේදී ඉගෙන ගන්නවා දීර්ඝ වශයෙන්. එතෙන්දී අපි ඉගෙන ගන්නවා ලෝහයක් නැත්නම් ලෝහයක ආකෘතිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ජලාශයක ගිලුණු ධන අයන වලින් සමන්විත ආකෘතියක් විදිහට. එතෙන්දී ලෝහයක නිදහස් පරමාණු නැහැ. ලෝහකාරයේ ඒක නිසා නිර්ණය කිරීමේදී අපි ආයේ භාවිතා කරනවා මේ ලෝහය තුල පවතින යාබද න්‍යෂ්ටීන් දෙකක්. එකිනෙකට යාබද න්‍යෂ්ටීන් දෙකක්. ඒ න්‍යෂ්ටීන් අතර දුර අපිට මිනුම් කරන්න පුළුවන් ප්‍රායෝගිකව. ඒ න්‍යෂ්ටීන් අතර දුරෙන් අඩක් තමයි අපි ලෝහකාරය කියලා සලකනු ලබන්නේ. ලෝහමේ ව්‍යුහයක ඇති ලෝහ පරමාණු මෙතන පරමාණු කියන වචනේ භාවිතා වෙනවා ලෝහ සඳහා. ඒ වුණාට ඔබ දැනගත යුතුයි ලෝහයක් තුල නිදහස් පරමාණු නෙමෙයි පවතින්නේ කියන එක. එකිනෙකට බන්ධනය වී ඇත්තේ ලෝහක බන්ධන වලින්. මේ ලෝහමේ ව්‍යුහයක යාබද ලෝහ පරමාණු දෙකක්. ඇත්තට මේ යාබද ලෝහමේ න්‍යෂ්ටීන් දෙකක් අතර දුරෙන් අඩක් තමයි ලෝහකාරය කියලා අපි සලකනු ලබන්නේ. එතකොට මේ ලෝහයේ තියෙන න්‍යෂ්ටීන් යාබද තියෙන න්‍යෂ්ටීන් නම් මේ අතර දුර තමයි මේ ලෝහක දුර කියලා දක්වලා තියෙන්නේ. ඒකෙන් අඩක් තමයි ලෝහක අරය කියලා සලකන්නේ. අපි මේ දුර ගත්තොත් D කියලා මම dm කියලා කියන්න. මේකෙන් භාගයක් තමයි ලෝහක අරය කියලා සලකන්නේ. මම m කියලා ගත්තේ මෙටලික් කියන අදහසෙන් ලෝහ නිසා. එතකොට ඒකෙන් භාගයක් තමයි අපි ලෝහක අරය කියලා සලකනු ලබන්නේ. දැන් අපි බලමු අපි ඉගෙන ගත්තා සහසන්විචාරය, වැණ්ඩවාල්සරය, නැත්නම් බන්ධිත පරමාණුකාරය, නිර්බන්ධිත පරමාණුකාරය, ඒ වගේම ලෝහකාරය. අපි බලමු ආවර්තිතා වගුවේ මේ අරය විචලනය වෙන්නේ කොහොමද කියන එක. තව දෙයක් තියෙනවා මම මේක පැහැදිලි කරන්න ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕනි. දැන් අරයන් විවිධ පරමාණු සඳහා විවිධ අරයන් අපි දැක්කුවාට අපි සංසන්දනයක් කරනකොට අපිට විවිධ පරමාණුක අරයන් විවිධ වර්ගවල පරමාණුක අරයන් එකම සංසන්දනයකට යොදා ගන්න බෑ. දැන් උදාහරණයක් හිතන්න තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය කියලා. තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය ඔබ සැලකුවොත් සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් ලෝහ. එතනින් පස්සේ එන සිලිකන් ලෝහාලෝහයක්. එතනින් පස්සේ තියෙන්නේ අලෝහ. එතකොට අලෝහ වලට සහසන්විචාරය නිර්ණය කරලා ලෝහ වලට ලෝහකාරය නිර්ණය කරලා ඒ විදිහට අපිට සංසන්දනය කරන එක තරමක් අපහසුයි සහ ප්‍රායෝගික නොවන සහ අපිට අදහසක් ලබා ගන්න බැරි දෙයක්. ඒක නිසා අපි සංසන්දනය කිරීමේදී හැම වෙලාවෙම ගන්නේ එක්තරා පරමාණුකාරයක්. එතනදී ඒ පරමාණුකාරය ප්‍රායෝගිකව නිර්ණය කරන්න බැරි නම් ඒක සෛද්ධාන්තිකව නිමාණය කරලා ගන්නවා. උදාහරණයකට දැන් උච්ච වායුවක් සැලකුවොත් නියෝන් කියන්නේ නියෝන් සඳහා සහසන්විචාරය කියන එක ප්‍රායෝගිකවම ඉන්න බෑ. මොකද නියෝන් නිදහස් පරමාණු වශයෙන් තියෙන නිසා. ඒ වුණාට අපිට නියෝන් සඳහා නිමානිත අගයක් සහසන්විචාරයක් ලබා ගන්න පුළුවන්. නියෝන් සඳහා අපිට ලබා ගන්න පුළුවන් දේ තමයි වැන්ඩර්වාල්ස් අරය.
නිර්බන්ධිත පරමාණුක අරය. අර අයඩීන් ක්ලෝරින් වලට අපි ලබා ගත්තා වගේ වැන්ඩ වාල්ස් අරය ගන්න පුළුවන් උච්ච වායු සඳහා. හැබැයි නියෝන් සඳහා නැත්නම් උච්ච වායුවක් 18 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයකට අපිට නිමාණය කරන්න පුළුවන් පරමාණුක අරය සහ සංයුජ අරය. ඒ කියන්නේ සහ සංයුජ බන්ධන හදන අවස්ථාවක් සලකලා අපිට සෛද්ධාන්තිකව එක නිමාණය කරන්න පුළුවන්. ඒ වගේ අපිට නිමාණය කරපු අගයන් සහ ප්‍රායෝගික අගයන් ඔක්කොම අරගෙන බොහෝ අවස්ථාවලදී මේ අරය සංසන්දනය කිරීමේදී ආවර්තයක් ඔස්සේ අපි යොදාගන්නේ සහ සංයුජ අරය. අතර සහ සංයුජ අරයේ විචලනය තමයි අපි වැඩි වශයෙන් සලකනු ලබන්නේ අරය විචලනය සාකච්ඡා කරනකොට. එතකොට පරමාණුකරයේ ආවර්තීය නැඹුරුතා ගැන කිව්වොත් අරය නැඹුරුතා දෙකක් පෙන්눔 කරනවා. එකක් තමයි මේ පරමාණුක අරය කාණ්ඩයක් තුළදී ඉහළ සිට පහළට වැඩි වෙනවා. කාණ්ඩයක පහළට යනකොට අරය වැඩි වෙනවා. ඒක ලෝහ වේවා අලෝහ වේවා ඕනෑම මූලද්‍රව්‍ය සැලකුවොත් කාණ්ඩයක වැඩි වෙනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රධාන ක්වොන්ටම් අංකයේ වැඩිවීම. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් සංඛ්‍යාව කාණ්ඩයේ පහළට යනකොට අපි දන්නවා වැඩි වෙනවා කියලා. කාණ්ඩයක පහළට යත්ම බාහිර ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියට බැහැරින් පැවතීමේ සම්භාවිතය වැඩි වෙන නිසා මේකේ පරමාණුකාරය වැඩි වෙනවා. ඒ කියන්නේ n වලාගේ වැඩිවීම නිසා. ආවර්තයක් තුල වමේ සිට දකුණට යනකොට පරමාණුකාරය අඩු වෙනවා. පරමාණුකාරය අඩු වෙනවා. ඒකට ප්‍රධානම සාධකය තමයි මම මීට කලින් ඔබට පැහැදිලිව විස්තර කරා. ඒ ප්‍රධානම කාරණය තමයි සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩිවීම. සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන නිසා අර සංයුජතා කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? වැඩි වශයෙන් න්‍යෂ්ටියට ආකර්ෂණය වෙනවා. එතකොට පරමාණුයේ තරම එන්න අඩු වෙනවා. ඒතර වැඩි වෙන සපල න්‍යෂ්ටික ආරෝපණය සංයුජිත ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වෙත ඇද ගන්න අතර ඒ පරමාණුකාරය අඩු වීමට හේතු වේ. ඒතර කාණ්ඩයක් ඔස්සේ වැඩි වෙනවා. අර ආවර්තයක් ඔස්සේ වමින් ඉඳන් දකුණට අඩු වෙනවා. අපිට මෙතන පැහැදිලි වෙනවා මේ පරමාණුකාරය ආවර්තයක් ඔස්සේ සහ කාණ්ඩයක් ඔස්සේ වෙනස් වන ආකාරය මෙතනදී දක්වලා තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංකය 1 සිට පරමාණු ක්‍රමාංකය ආසන්නව 60 වගේ දක්වා මූලද්‍රව්‍ය වල අරයන් දක්වලා තියෙනවා. අපි බලමු මෙතන එක කොටසක් ඉස්සෙල්ලා මේ දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය. අපිට මෙන්න මේ කොටස බැලුවොත් මේ ලිතියම් සිට නියෝන් දක්වා මේ මූලද්‍රව්‍ය වල අරය විචලනය. මෙතන මේ y අක්ෂය ඔබට මේ රේඩියස් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන අරය ගන්න. ඇත්තට මෙතන සලකන්නේ අපි සහ සංයුජ අරය සහ සංයුජ අරය. ඒක දීලා තියෙන ඒකක පිකෝමීටර්. මෙතන සංසන්දනයක් නිසා ඒකක ගැන සැලකුවේ නැතත් යටලුවක් නැහැ. මෙතන ලිතියම් සිට නියෝන් දක්වා අඩු වෙලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය සඳහා අපි සලකලා තියෙන්නේ සහ සංයුජ අරය. එතකොට ඇත්තම් ලෝහමය මූලද්‍රව්‍ය වගේම අර 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා නිමානිත අගයන් භාවිතා කරලා තියෙනවා. මෙතන නියෝන් සඳහා බැරි වෙලාවත් මම වැන්ඩවාල් සරය තීරණය කරා නම් නියෝන් වල වැන්ඩවාල් සරය මෙන්න මේ වගේ මට්ටමකට වැඩි වෙනවා. මොකද වැන්ඩවාල් සරය කියන එක හැම වෙලාවෙම සහ සංයුජ අරයට වඩා වැඩි. එතකොට මේ සංසන්දනයේදී භාවිතා කරලා තියෙන සහ සංයුජ අරය. මේ විචලනයම නැවතත් ඔබට පේනවා. නැවතත් මේ විචලනයම ලැබෙනවා තුන්වෙනි ආවර්තයේ සෝඩියම් සිට ආගන් දක්වා. ඒක තමයි අපි කියන්නේ මේක ආවර්තීය විචලනයක් කියලා. නැවත නැවත මේ ಗುಣ මතුවෙනවා. නැවතත් අපිට මතුවෙනවා මෙතන ලැබෙනවා අරේ ඊටාම විශාල මූලද්‍රව්‍යයක්. ආයේ මූලද්‍රව්‍ය ආගන් දක්වා මෙතන මූලද්‍රව්‍ය 8කට පස්සේ ආයේ නැවතත් අරේ විශාල මූලද්‍රව්‍යයක් ලැබෙනවා. එතකොට අපිට මේ ආවර්තය ඔස්සේ වමේ ඉඳන් දකුණට යනකොට අරේ අඩු වෙනවා. ඒ වගේම කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යනකොට අරේ වැඩි වෙනවා. ඔබ බැලුවොත් මේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් මෙන්න මේ මූලද්‍රව්‍ය පළවෙනි කාණ්ඩේ සීසියම් මම මෙතන සලකුණු කරේ නැහැ. ඒකත් ඇතුළු එතනත් වැඩි වෙලා තියෙනවා. කාණ්ඩේ පහළට යනකොට අරය වැඩි වෙලා තියෙනවා. ඒතර ඕක තමයි පරමාණුක අරේ විචලනය. ඔබට ඒක මේක මෙතන පැහැදිලි කරලා තියෙනවා දෙවන සහ තුන්වන ආවර්ත සඳහා. මෙතනදී මේ උච්ච වායුව නොසලකා හැරලා තමයි මෙතන අගේ දීලා තියෙන්නේ. මොකද හේතුව අපිට ප්‍රායෝගිකව ඒ උච්ච වායුව සඳහා මිනුම් කරන්න බැරි නිසා එතන නිමානිත අගයක් තමයි යොදා ගනු ලබන්නේ. මේ පරමාණුක අර සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරනවා වගේම ඇත්තටම අපි දැනගන්න ඕනි අයනවල අරේ විචලනය වෙන ආකාරය පිළිබඳවත්.
ඔබට පේනවා මෙතන පරමාණුක තරමසේම අයනික තරම නැත්නම් අයන වල ආරයද න්‍යෂ්ටික ආරෝපණය සහාය දරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ සංවිචිතා ඉලෙක්ට්‍රෝන පවතින කාක්ෂික යන සාධක මත රඳා පවතී. උදාසීන පරමාණුවකින් කැටායනයක් සෑදීමේදී ඉලෙක්ට්‍රෝන පිටවීම සිදු වෙන්නේ වඩාත්ම න්‍යෂ්ටියෙන් ඈත්වනසේ අවකාශයේ ව්‍යාප්තව ඇති පිරුණු පරමාණුක කාක්ෂික වලින්. අපි අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ධන අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියනකොට අර පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සැලකුවාම වඩාත්ම පිටතින් පවතින උපශක්ති මට්ටමින් තමයි අපි ඉලෙක්ට්‍රෝන පිට වෙනවා කියලා සලකනු ලබන්නේ. කැටායනයක් සෑදීමේදී ඉලෙක්ට්‍රෝන විකර්ෂණය අඩු වෙනවා. කැටායන හදනකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු වෙන නිසා ඉලෙක්ට්‍රෝන විකර්ෂණය අඩු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මේ කැටායන හදන මව් පරමාණුවට වඩා අයනයේ ආරය කුඩා වෙන්න ඕනේ. ඒක ඉතාම පැහැදිලි කරනවා. ඇනායන සෑදීමේදී ඉලෙක්ට්‍රෝන එකතු වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන විකර්ෂණත් වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඇනායනයක් ඍණායනයක ආරය මව් පරමාණුවට වඩා වැඩි වෙන්න ඕනේ. සමාන විශාලත්වයෙන් යුත් ආරෝපණ සහිත අයනික ආරයන් ආවර්තිතා වගුවේ තීරුවල ඉහළ සිට පහළට වැඩි වේ. කියන්නේ මේ කාණ්ඩවල ඉහළ සිට පහළට වැඩි වෙනවා කියන එක. කාණ්ඩවල ඉහළ සිට පහළට වැඩි වෙනවා කියන එක. මෙතනදී අදහස් කරන්නේ උදාහරණයකට අපි ගත්තොත් ලිතියම් වගේ මූලද්‍රව්‍යයක්. එයා හදන ලිතියම් ධන, සෝඩියම් ධන, පොටෑසියම් ධන. එතකොට මේ වගේ අවස්ථාවකදී මේ මූලද්‍රව්‍යවල පරමාණු වල අරය කාණ්ඩය ඉහළ සිට පහළට වැඩි වෙනවා වගේම මේගොල්ලෝ හදන මේ සමාන ආරෝපණ සහිත අයනවලත් අරය වැඩි වෙනවා. මේ විදිහටම ඔබට උදාහරණයකට ගන්න පුළුවන් 16 වෙනි හෝ 17 වෙනි කාණ්ඩයේ අයන. 17 වෙනි කාණ්ඩයේ සැලකුවොත් F ඍණ, Cl ඍණ, Br ඍණ වගේ මේවත් කාණ්ඩයේ පහළට යනකොට අරය වැඩිවීම සිද්ධ වෙනවා. අයනයක ඉලෙක්ට්‍රෝන පිරී ඇති බාහිර කවචයක ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට අයනයේ අරය වැඩි වෙනවා. ඇත්තට මේක තමයි මෙතෙන්දී හේතු විදිහට ගන්න පුළුවන්. දැන් මෙතන අයනයක ඉලෙක්ට්‍රෝන පිරී ඇති බාහිර කවචයේ ක්වොන්ටම් අංකය දැන් ලිතියම් වල ගත්තොත් පළවෙනි ශක්ති මට්ටමේ තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1s2 තියෙන්නේ. මෙතන 2s2 2p6 තියෙන්නේ. මෙතන 3s2 3p6 තියෙන්නේ. එතකොට අයනයක ඉලෙක්ට්‍රෝන පවතින බාහිර කවචයේ ප්‍රධාන ක්වොන්ටම් අංකය වැඩි වෙනකොට අයනයේ අරය එන්න වැඩි වෙනවා. ඒක තමයි මේ කරුණේ අදහස වෙන්නේ. අපි ඊළඟට බලමු මේ සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේද කියන්නේ මොනවද කියන එක. එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පවතින පරමාණු අයන හෝ අණු ඒවට අපි කියනවා සම ඉලෙක්ට්‍රෝනික කියලා. එතකොට එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පවතින ඒක පරමාණුක ප්‍රභේද ගත්තොත් උදාසීන පරමාණු ධනායන හෝ ඍණායන ඒක පරමාණුක ප්‍රභේදයන් සැලකුවොත් ඒවැ අරය ආරෝහණය වෙන ආකාරය හෝ අවරෝහණය වෙන ආකාරය ඉතාම පහසුවෙන් සලකන්න පුළුවන්. දැන් මේ වගේ උදාහරණයක O ඍණ 2 ඔක්සයිඩ් අයනය, ෆ්ලෝරයිඩ්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම් මේ අයන සියල්ලම ගත්තොත් ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන ඒක පරමාණුක අයන සහ උදාසීන පරමාණු සැලකුවොත් මේ විශේෂයන්ගේ අරය වෙනස් වෙන ආකාරය බැලුවොත් එහෙම ඒවැ න්‍යෂ්ටියේ පවතින ආරෝපණ සංඛ්‍යාව වැඩි වෙනකොට අරය අඩු වෙනවා. දැන් මෙතන තියෙන ඕනෑම සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියක පරමාණු ක්‍රමාංකය වැඩි වෙනකොට න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. එතකොට මේගොල්ලන්ගේ අරය එන්න අඩු වෙනවා. දැන් ඔක්සිජන් වල න්‍යෂ්ටියේ තියෙන ආරෝපණය ගත්තොත් ප්‍රෝටෝන 8යි, මෙයාගේ 9යි, 10යි, 11යි, 12යි. එතකොට මේගොල්ලන්ගේ අරය විචලනය වෙන ආකාරය මට කියන්න පුළුවන්. O ඍණ 2 F ඍණ නියෝන් සෝඩියම් ධන මැග්නීසියම් ධන 2. දැන් මෙතනදී මේ නියෝන් කියන උදාසීන පරමාණුව මෙතෙන්ට අපි යොදලා තියෙනවා. හැබැයි එතෙන්දී ඔබ දැනගත යුතු දෙයක් තමයි මේ නියෝන් සඳහා නිමානිත සහසන්විචාරය තමයි මෙතෙන්දී භාවිතා කරන්නේ මේ සංසන්දනයේදී. මේ අයනවල අයනිකාරයන් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට ඔබ දැනගත යුතුයි ධනායනයේ කාර්ය සෑම විට මෙහි මව් පරමාණුවට වඩා අඩුයි, ඍණායනයේ කාර්ය සෑම විට මෙහි මව් පරමාණුවට වඩා වැඩි. ඒ වගේම සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියක් ගත්තොත් ඒක පරමාණුක විශේෂයන් තියෙන ශ්‍රේණියක් ගත්තොත් ඒ සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියේ න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන දිශාවට අරය අඩු වෙනවා. සම ඉලෙක්ට්‍රෝනික කැටායන සැලකුවොත්
කැටායනේ ආරෝපණය වැඩි වෙනකොට අරය අඩු වෙනවා. ඒ කියන්නේ ආරෝපණය වැඩි වෙනකොට ඇත්තටම මේගොල්ලන්ගේ න්‍යෂ්ටියේ තියෙන ආරෝපණයත් වැඩි වෙනවා. සම ඉලෙක්ට්‍රෝනික කැටායනවල ආරෝපණය ධන ආරෝපණය වැඩි වෙනකොට අරය අඩු වෙනවා. සම ඉලෙක්ට්‍රෝනික ඍණායනවල ඍණාරෝපණය වැඩි වෙනකොට අරය වැඩි වෙනවා. දැන් මෙතන තව දීලා තිබුණා නම් N3- වගේ එකක් නයිට්‍රයිඩ් වගේ ආයනයක්. එතකොට එයාගේ තමයි අරය වැඩිම වෙන්න ඕනේ. එතකොට සම ඉලෙක්ට්‍රෝනික ප්‍රභේදවල අරය සංසන්දනය කිරීමටත් ඔබට හැකියාව තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මේදී ඔබට ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පරමාණුක අරේ විචලනය ආවර්තයක් ඔස්සේ කාණ්ඩයක් ඔස්සේ ඒ වගේම අයනවල විචලනය පැහැදිලි කරන්නේ කොහොමද කියන එක. දැන් මේ වගේ අවස්ථාවක දැන් මෙතන පැහැදිලි කරලා තියෙන්නේ සම ඉලෙක්ට්‍රෝනික විශේෂවල අරය වෙනස් වෙන ආකාරය. සම ඉලෙක්ට්‍රෝනික ඍණායන මේ තින් කෙලවරේ සම ඉලෙක්ට්‍රෝනික ධනායන ඒවා ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනකොට අරය වැඩි වෙනවා. ඔබ පරමාණුක අරය විචලනයේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට ඔබට ලැබෙන්න පුළුවන් ප්‍රශ්නවලදී බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ පරමාණුක අරේ විචලනයේ උපයෝගී කරගෙන මූලද්‍රව්‍ය හඳුනා ගැනීම. නැත්නම් මූලද්‍රව්‍ය අයිති වෙන කාණ්ඩ හඳුනා ගැනීම, මූලද්‍රව්‍ය අයිති වෙන ආවර්ත හඳුනා ගැනීම වගේ දේවල්. එතෙන්දී විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. දැන් යම්කිසි ආවර්තයක ආන්තරික නොවන ආවර්තයක අරය අඩු වීගෙන ගිහිල්ලා එකපාරට මෙතන අරය ෂණිකව වැඩි වෙලා තියෙනවා. ඔබට පේනවා මේ වගේ තැනකදී අරය ෂණිකව වැඩි වෙලා තියෙනවා. මේ ආවර්තයේ අවසාන මූලද්‍රව්‍යය ඉඳලා ඊළඟ මූලද්‍රව්‍යයට. එතකොට මේ වගේ විචලනයක් ලබා දුන්නාම ඔබට පුළුවන් මේ අදාළ මූලද්‍රව්‍ය අයිති වෙන්න ඕනි කුමන කාණ්ඩවලටද කියන එක අපෝහණය කරගන්න. එතකොට ඒ දැනුම ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දුවල පුතාලා මම බලාපොරොත්තු වෙනවා අද මෙම කොටස තුලින් ඔබ පරමාණුක අරේ විචලනය වගේම සපල න්‍යෂ්ටික ආරෝපණයේ විචලනය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. එතකොට අපි මේ කොටස සම්බන්ධයෙන් ඔබට තියෙන පසුගිය විභාග බහුවර්ණ වැඩි වශයෙන් අධ්‍යයනය කරලා ඔබට මේ සම්බන්ධයෙන් තියෙන දැනුම තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. මෙම වීඩියෝ නැත්නම් මෙම වැඩසටහන මෙම පාඩම් මාලාව නැවත නැවතත් ඔබට නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඔබ channel NIE කියන YouTube නාලිකාවට සම්බන්ධ වීම හරහා. එහෙමනම් අද දවසේ අපි මෙම පාඩම මෙම කොටසෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාට ආයුබෝවන්.